ඉතින් නැවතත් වතාවක් අන්තර්ජාලයෙන් අප එකතු සිටින සියලුම සහෝදර සහෝදරයන් ඉතාම ආදරයෙන් High Life in Christ දේව සභාවේ මේ ඉරු දින සජීව මෙහෙයට පිළිගන්නවා. And once again, we welcome you all who are joining us through the live streaming to High Life in Christ Ministry Sunday service. We thank you, Jesus. Amen. ඉතින් අද මම ඔබ සමග ඇදහිීමෙන් පොරොන්දුව යන මාතෘකාව යටතේ නැත්නම් ඇදහිීමෙන් පොරොන්දුව කියන වචනේ වඩා හොඳයි. යන මාතෘකාව යටතේ දේව වචනය කතා කරන්න සූදානම් සිටිනවා. And today I'm ready to share with you the word of God under the topic, the promise of faith. Amen. Hallelujah. Our better rendering is promises through faith. Amen. Hallelujah. හැමෝම කියන්න ඇදහිල්ලෙන් පොරොන්දුව. The Amen. promises through faith. Hallelujah. ඉතින් මගේ පණිවිඩයට යන්නට ඉස්සෙල්ලා කී දෙනෙක් මතකද යොහන් 10:10 ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? When before going to today's message, how many of you remember what he says in John 10:10? යොහන් 10:10 නම් මතක නැහැ පඩ පොත්ත මතක් කරොත් නේද? සෝරා එන්නේ දැන් මතකයි. ආමෙන්. මම කියන්නේ මොකද්ද සෝරා එන්නේ? සොරකම් කරන්නත්, මිනී මරන්නත්, විනාශ කරන්නත්. අපි ඒක පොඩ්ඩකට අමතක කරමු. ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? So we all know that it starts with the thief does not come except to kill, to steal, kill and destroy. But let us forget that part for a minute. But what did the Lord Jesus say? ස්වාමීන් වහන්සේ කිව්වා මා ආවේ ඇවිල්ලා තිබිලි ඉවරයි. ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි. මොනවටද? ජීවනය දෙන්නත් එය අධික ලෙස දෙන්නත්. තා පොඩ්ඩක් දාන්න. ආමෙන්. But the Lord Jesus said, I have come that they may have life and that they may have it more abundantly. ආමෙන්. අධික ලෙස දෙන්න. හැමෝම කියන්නේ අධික ලෙස දෙන්න. That they may කාටද? have it more abundantly. To who? සභාවට. To the church. මට. To me. ආමෙන්. හැමෝම ළඟින් එක්කට කියන්න මට. ආමෙන්. Children, Jesus came to give life in abundance to who? Say everyone, say me. Amen. That's why he is your personal savior. Amen. උන්වහන්සේ ඒකයි ඔබේ පෞද්ගලික ගැලවුම් කරවන වහන්සේ වෙන්නේ. Amen. හැමෝම කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ Let us all say Jesus Christ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ. is the Lord of my life. මගේ පෞද්ගලික ගැලවුම් කරවනන් He වහන්සේ. is my personal savior. දෙවියන් වහන්සේට මහිමය වේවා. Glory be to God. යේසුස් වහන්සේගේ In the නාමයෙන්. name of Jesus. උන්වහන්සේ කිව්වා මම ආවේ ජීවනය දෙන්නට කියලා. He said that he came to give life. ආමෙන්. හැබැයි අද බොහෝ කිතුණුවෝ මේ අධික ජීවනය තුල ජීවිතය ගත කරනවද? But do many Christians live in this abundant life? ආමෙන්. ආමෙන්. මොකද හිතන්නේ ඕගොල්ලොන්ට? What do you think? තාම මම ලියන්න මොකුත් කිව්වේ නැහැ ඔක්කොමලා ලියනවා. ඕ පොඩ්ඩක්. ඕගොල්ලොන්ට මොකද හිතෙන්නේ අධික ජීවනය ගැන? ක්‍රිස්තුස් වහන්සේ අපිට අධික ජීවනය දෙන්න ආවා. අපි මේ ජීවනය ගත කරනවද? Jesus Christ came to give us life in abundance. Do we live that life in abundance? කොඤ්ඤම්. නේ? පොඩ. තමිල් වලින් පොඩ කියන්නේ කොඤ්ඤම් නේද? ආමෙන්. A little father name the pastor here and there. සමහරක් වෙලාවට. ඉතින් අපි පොඩ්ඩක් අද මේ දේව වචනේ මොනවද අපේ ආශිර්වාද ගැන කියන්න යන්නේ. ආමෙන්. හැමෝම කියන්න මම ආබ්‍රහම්ගේ වංශය. Let us all say, I'm the seed of Abraham. ආමෙන්. හැමෝම කියන්න මම ආබ්‍රහම්ගේ වංශයයි. Let us say, I'm the seed of ආබ්‍රහම්ගේ ආශිර්වාදය මට උරුමයි. Abraham's blessing belongs to me. ආමෙන්. කී දෙනෙක් දන්නවද මේක සත්‍යයක් කියලා? How many of you know that's the truth? දැන් කී දෙනෙක් දන්නවද ආබ්‍රහම්ගේ ආශිර්වාදය මොකක්ද? Now, how many of you know what's the blessing of Abraham? ඔන්න ඕක තමයි අපි දැන් අද බලන්න යන්නේ. කීලට වැඩක් නැහැ. ආබ්‍රහම්ගේ ආශිර්වාදය මොකක්ද? ආමෙන්. අපි දේවත් දන්නේ නැතුව අපිට ඒක අයිති කරගන්න බෑ. We can't make something else without knowing what it is. අපි ගලාති 3 වෙනි පරිච්ඡේදයේ මම අද විනාඩි 15න් උත්සාහ කරනවා. Amen. I'm going to try my best now from now onwards to finish the preaching within 1 hour. Amen. Amen. ඔගොල්ලෝ බඩගින්න තියන මම කැමති නැහැ ඉරිදා දවසට. දෙවියන් වහන්සේට ප්‍රශංසාව. right. ගලාති 3 අපි කියවන යන 6 සිට 18 දක්වා. We are going to read from the book of Galatians chapter 3 verse 6 to 18. මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේය. කවුද විශ්වාස කළේ? හැමෝම කියන්නේ මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. Let us all say, I believe this. ආමෙන්. ඇයි?
එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවේය. Just as Abraham believed God, that he was accounted for him for righteousness. හැමෝම කියන්න මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. Let us all say, I believe in මම God. ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරනවා. I believe in මම God. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමයි අද. I am the righteousness of God too. හත්වෙනි වගන්තිය එබැවින් ඇදහිල්ලේ පිහිටන් නොම ආබ්‍රහම්ගේ පුත්‍රයෝ බව හලෙලූයා. And verse 7. Therefore know that only those who are of faith are son of Abraham. sons of Abraham. ආමෙන්. එතකොට ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් වෙන්න තියෙන ප්‍රථම සුදුසුකම් මොකක්ද ඔබට? So what's the first qualification that we need to be sons of Abraham? ආබ්‍රහම් දෙවියන් වහන්සේ තුළ ධර්මිෂ්ඨකම ලැබුවේ කොහොමද? දෙවියන් වහන්සේව විශ්වාස කිරීමෙන්. How did Abraham become righteous before God? By believing in God. ආමෙන්. හත්වෙනි වගන්තිය කියනවා එබැවින් ඇදහිල්ලෙහි පිහිටන් නොම ආබ්‍රහම්ගේ පුත්‍රයෝ බව දැනගන්නට කියලා. And it says in verse 7, therefore know that only those who are of faith are sons of Abraham. මොන ඇදහිල්ල ගැනද මේ පදේ කතා කරන්නේ? What kind of faith is he talking about here? සභාව Church? මොකක්ද එතන කතා කරන ඇදහිල්ල? What kind of faith is he talking about? ආබ්‍රහම් දෙවියන් වහන්සේව විශ්වාස කළා. හරි. Abraham believed in God, right? අපි එබැවින් ඇදහිල්ලේ පිහිටන් නොම ආබ්‍රහම්ගේ පුත්‍රයෝ බව දැනගන්න කියලා කියනවා. අපි කාවද අදහගෙන ඉන්නේ දැන්? Therefore know that only those who are of faith are sons of Abraham. So who are we believing in today? කවුද? යේසුස් වහන්සේ. අපි දෙවියන් වහන්සේව හඳුනගන්නේ කවුරු තුලින්ද? How do we get to know God? පුත්‍රයාට පමණයි හැකියාව තියෙන්නේ පියාණන් වහන්සේව එළිදරව් කරන්න. It is only the Son who could reveal the Father. එහෙනම් අපද දෙවියන් වහන්සේව හඳුනගෙන තියෙන්නේ විශ්වාස කරන්න කවුරු කරන කොටගෙනද? දේව පුත්‍රයා කරන කොටගෙන. So we believe in God today through the Son Jesus Christ. එහෙනම් ඔබගේ ජීවිතයේ දේව පුත්‍රයාට බාර දීලා නම් අද දේව වචනේ කියනවා ඔබ ආබ්‍රහම්ගේ පුත්‍රයෙක් බව. හලෙලූයා. And then if you have given your life to Jesus Christ, අපි හොඳ the word of අත්පොලසන්නාදයක් God දෙමු. says that you are sons of Abraham. කිසි දෙයක් කරන්නේ නැතුව අපිට අද ආබ්‍රහම්ගේ පුත්‍රයෝ වෙන ආශිර්වාදය ලැබිලා. Without doing anything, we were able to become the sons of Abraham. අටවෙනි වගන්තිය. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරන කොටගෙන අන්‍ය ජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක ඔබ තුල සියලු ජාතීහු ආශිර්වාද ලබන්නෝය කියා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළසේ. And he says in verse 8, and the scripture, foreseeing that God would justify the Gentiles by faith, preached the gospel to Abraham beforehand, saying, in you all the nations shall be blessed. කවුද අන්‍ය ජාතීන් කියන්නේ? Who are the Gentiles? කවුද? අපි. අන්‍ය ජාතිය කියන්නේ යුදෙව් නොවන අනිත් හැම ජාතියක්ම කවුද දෙවියන් වහන්සේට? අන්‍ය ජාතිය. It is us. Anyone who is not a Jew is a Gentile to ඒතර God. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කලින් පොරොන්දුවක් දීවිලා නුඹ කරන කොටගෙන සුභාරංචිය කියලා කියනවා. දැන් හොඳට තේරුම් ගන්න හොඳේ. ආබ්‍රහම්ට තමයි මේ සුභාරංචිය දීලා තියෙන්නේ. අපේ සුභාරංචිය තමයි ආබ්‍රහම්ට දීලා තියෙන්නේ. And God gave our gospel, our good news to Abraham. දැන් සුභාරංචිය තුල කවුද ඉන්නේ? අපි. And who are in the gospel today? It මේ is us. සුභාරංචිය ඉස්සල්ලාම දුන්නේ කාටද? But to whom was it given first? ආබ්‍රහම්ට. It was to Abraham. ආබ්‍රහම්ට කියනවා නුඹ කරන කොටගෙන මුළු ජාතීන් ආශිර්වාද ලබන්න යනවා. And God said to Abraham, in you all nations shall be blessed. ආමෙන්. දැන් අපි බලන්න යනවා මේ ආබ්‍රහම් කොහොමද සුභාරංචියට සම්බන්ධ වෙන්නේ කියන එක අපි පස්සේ බලන්නට යනවා. ගලාති පොතෙන් අපි දකින්න යනවා. අපි මම ඔයගොල්ලන්ව පෙන්වන්න යනවා. ආමෙන්. And later on, I'll be showing you how Abraham relates to the gospel. right. අටවෙනි වගන්තිය. තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරන කොටගෙන අන්‍ය ජාතීන් ධර්මිෂ්ඨ කරන බව ලියවිල්ල කල්මත්තෙන් දැක ඔබ තුල සියලු ජාතීහු ආශිර්වාද ලබන්නේ කියලා සුභාරංචිය ආබ්‍රහම්ට කලින් ප්‍රකාශ කළේ. නවවෙනි වගන්තිය. මෙසේ ඇදහිල්ලෙහි පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. හalleluya. And verse 9. So then those who are of faith are blessed in believing Abraham. කී දෙනෙක් දන්නවද මේ කතා කරන්නේ අපි ගැන කියලා? How many of you know that it is talking about us? ඕගොල්ලෝ හිතයි පැස්ටර් කොහොමද එහෙම කියන්නේ කියලා. පරණ ගිවිසුමේ ඒගොල්ලෝ ධර්මිෂ්ඨ උනේ ඇදහිල්ලෙන් නෙවෙයි. And you may be asking, but Pastor, how can you say that? In the Old Testament, they were becoming the righteousness of God, not through faith. ඒගොල්ලොන්ට ක්‍රියා තුලින් ඒගොල්ලන් ධර්මිෂ්ඨ වෙන්න අවශ්‍ය වෙලා තිබුණා. Thou shall not do this. Thou shall not do this. Amen. If you break a commandment, if you break the covenant, you are under curse. They had to become righteous by their good deeds. Amen. ඉතින් එහෙනම් ඇදහිල්ලෙන් ආබ්‍රහම් සමග එහෙනම් ආශිර්වාද වන්නේ යුදෙව්වෝද අපිද? So then those who are of faith are blessed with believing Abraham. Is it the Jews or is it us? ආමෙන්. 9 වෙනි වගන්තිය බලන්න අපෝ.
us look at මෙසේ Abraham. ඇදහිල්ලෙහි පිහිටන්නෝ ඇදහිලිවන්ත වූ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. කවුද ඇදහිල්ල පිහිටන අය? So then those who are of faith are blessed with believing Abraham. Who are then the blessed ones? ඊශාය 16 ගැනද කතා කරන්නේ මේ? Is it talking to the Israelites? නෑ ඔබ සහ මම ගැන. No, it is talking to you and අන්‍ය me. ඇදහිල්ල ලැබපු ඇදහිල්ල තිබෙන අන්‍ය ජාතීන් ගැන. පුත්‍රයා පිළිගත්තු අන්‍ය ජාතීන් ආබ්‍රහම් සමග ආශිර්වාද ලබති. It is to the Gentiles who have received the faith, who have received the Son that are blessed with believing. හැමෝම කියන්න මා ඇදහිල්ලේ දේවදරුවෙක්. Let us all say, I am එම නිසා ආබ්‍රහම් සමග Abraham's මා ආශිර්වාද ලබනවා. ආශිර්වාද ලබන යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. මේක කියලා විතරක් මදි. මට ඕගොල්ලන්ගේ ආත්මයේ කර්මවල තරට මේ මැසි පණිවිඩය යන්න ඕනේ. And saying that is not enough. It has to go to the deepest part of your heart. ආමෙන්. ඔබ ආබ්‍රහම්ගේ වංශයයි. ඔබ ආබ්‍රහම් සමග ආශිර්වාද ලබන ඇදහිල්ලේ දේවදරුවන්. You are the seed of Abraham. You are children of God who are being blessed with Abraham. ආමෙන්. මක්නිසාද යම් පමණ දෙනෙක් අන්න උත්තරේ එනවා. ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්න ඕද එපමණ දෙනා මොකද වෙලා තියෙන්නේ? ශාපයකට යටත්ව සිටිති. ඇයි? කිසි කෙනෙකුට මුළු ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්න බෑ. And it says, for as many as are of the works of the law are under a curse. Under the curse. ආමෙන්. ආබ්‍රහම්ගේ ආශිර්වාදය එහෙනම් ඇදහිල්ලේ සිටින ඔබටත් මටත් අයිති. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Then the blessing of Abraham belongs to you and me who are believing. 10 වෙනි වගන්තිය. මක්නිසාද ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. And it says in verse 10, for as many as are the works of the law are under the curse. For it is written, cursed is everyone who does not continue in all things which are දැකද? written in the book of the ව්‍යවස්ථාව law. සම්පූර්ණ කරන්නේ නැති හැම කෙනෙක්ම සාපයකට යට වෙලා තියෙන්නේ. අපි දකිනවා ඒ සාපයේ බැරෑරුකම ද්විතීය කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ. ඒ සාපයේ අවසානයේ මොකද්ද? අවසාන සාපයේ දලා තියෙන්නේ නුඹ වහලෙක් වෙලා නුඹව කවුරුත් මිලගන්නේ ගන්න නැහැ කියලා. ඊට වැඩිය පහත් වෙන්න බෑ මිනිහෙට. වැඩකාරයෙක් වෙලා වැඩකාරයවත් මිලදී ගන්න නැති වුනහම ඊට වැඩිය අවමානයක්, අවනම්බුවක්, පහත් කිරීමක් නැහැ මේ ලෝකේ කාටවත්. And so here it is written that all those who cannot keep the law will be under the curse. And what's this curse? We see it in Deuteronomy chapter 28. It is written that those who cannot keep the law will be servants, will be slaves that no one would want. And there is no law over place. 11. ඉතින් ව්‍යවස්ථාව කාරණ කරගෙන කිසිවෙක් දෙවියන් වහන්සේ ඉදිරිපිට ධර්මිෂ්ඨ කරනු නොලබන බව පැහැදිලිය. කිසි කෙනෙක් ව්‍යවස්ථාවෙන් ධර්මිෂ්ඨ වන්නේ නැහැ. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කර්ණ කොටගෙන ජීවත් වන්නේ. හලෙලූයා. And it says in verse 11, but that no one is justified by the law in the sight of God, is evident. For the just shall live by faith. ළඟින් එක්කෙනා අහන්න ඔබ ධර්මිෂ්ඨද කියලා. Ask the one next to you, are you righteous? ධර්මිෂ්ඨ නම් ඔබ ඇදහිල්ලෙන් ජීවත් විය යුතුයි කියලා කියනවා. And then tell them, if you are righteous, then you must live by faith. ආමෙන්. ඔබ ධර්මිෂ්ඨ බව ඔබ දන්නවා නම් දෙවියන් වහන්සේගෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන ඔබ ඇදහිල්ලෙන් ජීවත් වීම. If you know that you're righteous, God will expect you to live by faith. හලෙලූයා. මක්නිසාද ධර්මිෂ්ඨයා ඇදහිල්ල කර්ණ කොටගෙන ජීවත් වන්නේ. 12 වෙනි වගන්තිය. ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ. නමුත් ඒ දේ කරන තැනැත්තෙන් ජීවත් වෙනවා. දැක්කද? ව්‍යවස්ථාව ක්‍රියාවෙන් කරන දෙයක්. ඇදහිල්ල අවශ්‍ය නැහැ විදස් ව්‍යවස්ථාවට. And it says in verse 12, yet the law is not of faith, but the man who does them shall live by them. දැන් කොහොමද අපිව ව්‍යවස්ථාවෙන් ස්වාමීන් වහන්සේ නිදහස් කරේ? මෙන්න කියනවා 13 වෙනි වගන්තියේ. And it says in verse 13 how God redeemed us from that law. ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. In verse 13, Christ has redeemed us from the curse of the law, having become a curse for us. For it is written, cursed is everyone who hangs on a tree. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වෙලා my God why did you forsake me කියලා හද්දි මාගේ දෙවියනේ ඔබ මා අත්හැරියේ මන්ද කියද්දි කාගේ සාපේද දරාගත්තේ? සාපේ කියන්නේ මොකද්ද? දේවනීතිය කඩ කිරීම. දේවනීතිය කඩ කරන්නට සාපය උරුමයි. එහෙනම් කුරුසේදී උන්වහන්සේ දරාගත්තේ කාගේ සාපේද? ආමෙන්. දේවනීතිය කඩ කරන හැම කෙනෙක්ගේම සාපය. ඒකයි මුළු ලෝකේ අඳුරුණාය වෙලාවේ මුළු අතීතයේ වර්තමානයේ අනාගතයේ ඔක්කොම පාපවල බලය උන්වහන්සේ දරාගත්තා. ඒක වුණ විදිය හිතා ගන්න බෑ. ලොකු ආත්මික දෙයක් වුණා. ඒකයි කඳු වලට ගල් වලට දරා ගන්න බැරි වුණා මේ පාපය. ඒවා දෙදරලා ගියා.
ලෝකෙ අඳුරු වුණා. පැය 3ක් අන්ධකාරය තිබුණා. ආමෙන්. උන්වහන්සේ සියලු ඒ සාපය දේව විනිශ්චය දරාගත්තා. And when Jesus was crucified, when he was crying out, my God, why have you forsaken me? Whose curse was he bearing? Who was he saving in that moment? He was bearing the sin of all the world. In fact, the whole world could not bear it. The whole world became dark. There were earthquakes, for not even the rocks could bear that much of pain. But he silently kept it all in himself and bore our pain. He bore our curse. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි මොහොතක් දැස් පියාගෙන වහන්සේට ස්තුති කරමු. So let us close our eyes and give thanks to the Lord. අපේ දඩබ්බරකම් නිසායි දඬුවම් ලැබුවේ. අපේ අකීකරුකම් නිසායි දඬුවම් ලැබුවේ. අපේ අවිශ්වාසවන්තකමයි නිසායි දඬුවම් ලැබුවේ. පියාණනි ස්තුතියි. ඔබ කතා කරන්න ජේසුට කියන්නේ ඔබගේ තැනයි උන්වහන්සේ කුරුසේ ගත්තේ. අපේ සාපයයි වහන්සේ දරාගත්තේ ස්වාමීනි. වහන්සේට ස්තුතියි. මගේ අයුතුකම් නිසායි වහන්සේ පොඩි වුණේ ස්වාමීනි. දේව විනිශ්චය පැමුණුනේ මගේ අකීකරුකමට ඔබ වහන්සේ පිටටයි මගේ ජේසුනේ. ඔබ වහන්සේ ඒ ගස්සේ ඇන ගෙහෙද්දී ඒ ගස තුල ශාපලත් ලෙස අහසත් පොළොවත් මැද එල්ලිලා ඉද්දී ස්වාමීනි මාගේ තන අරගෙන මාව නිදහස් කරපු නිසා ස්තුතියි ස්වාමීනි. දේව සාපයෙන් ස්වාමීනි නීතියේ සාපයෙන් දේව උදහසින් ඔබ වහන්සේ මාව නිදහස් කළ නිසා ස්තුති වේවා. නමස්කාර වේවා. හලෙලූයා. ආමෙන්. 14 වෙනි වගන්තිය කියනවා ඇයි ක්‍රිස්තුස් වහන්සේ අපේ උදෙසා සාපයක් වුණේ? හැමෝම කියවන්න. අපි කියමු එකට 14 වෙනි වගන්තිය. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල කාගේද? ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්නා පිණිසත්ය. Hallelujah. And he says in verse 14 why Jesus had to become a curse for us. That the blessing of Abraham might come upon the Gentiles in Christ Jesus, that we might receive the promise of the Spirit through faith. ඔයගොල්ලන්ට පුංචි දෙයක් පෙන්වන්නද? මේ ආත්මික අයට මම පොඩි දෙයක් පෙන්වන්නද? Shall I show you one simple thing to the spiritual ones? උන්වහන්සේ මෙන්න මෙහෙම කියන මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය. That the blessing of Abraham might come upon the ආබ්‍රහම්ගේ ආශිර්වාදය අපගේ ජීවිතයට ආපුවාම මනුෂ්‍යයට ඒක දැකිය හැකිද නොහැකිද? Can men see when the blessing of Abraham comes upon us? ආබ්‍රහම්ගේ blessing එක. The blessing of Abraham, is it physical or spiritual? Physical නේද? දෙවියන් වහන්සේගෙන් තමයි හම්බ වෙන්නේ. ඒනොට ආබ්‍රහම්ගේ ආශිර්වාදය යද්දී ආබ්‍රහම් වගේ පොසත් කෙනෙක් හිටියේ නෑ. ඒක ඒ හරිය කාටවත් සම කරන්න බෑ. ආබ්‍රහම් වගේ බලවත් කෙනෙක්, කීර්ති නාමයක් තිබුණ කෙනෙක්. ආමෙන්. දැන් බලන්න දෙවියන් වහන්සේ දාලා තියෙන මේ ඕඩ් එක ගැන. හොඳේ? And we see that the blessing of Abraham was physical. For in fact, Abraham was the richest man that was living in that period, and he was the one who had really he was known for his name. He was known for his riches. Yes, it is God who gave him the blessing, but it was manifested physically. ආමෙන්. දෙවියන් වහන්සේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඉස්සෙල්ලම කියලා දෙවෙනියට කියනවා ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව කියලා. එතකොට දෙවියන් වහන්සේ ඉස්සෙල්ලම තිබ්බනේ ආත්මයන් වහන්සේ නැමැති පොරොන්දුව ලබාගෙන ආබ්‍රහම්ගේ ආශිර්වාදය ලබා ගන්න කියලා. And here we see that the word of God is first mentioning the blessing of Abraham and then this promise of the Spirit. God wants you to be blessed. Amen. God wants you to be blessed. God wants you to enjoy the blessing of Abraham. ආමෙන්. මම කියන්නේ දෙවියන් වහන්සේ ඔබට ආත්මික ආශිර්වාද අවශ්‍ය නැහැ කියන නෙමෙයි. ආත්මික ගමන යා යුතු බව නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඔබ භුක්ති විඳීම. I'm not saying that you do not need the spiritual walk, the spiritual blessings, but God wants you to live a blessed life. දැන් මේ වගේ පණිවිඩයක් අර ආත්මික අයට අමාරුයි දරා ගන්න. ඇනවලින් අයන වගේ ඇති දැන්. And this kind of message is a bit harder to bear to ඇයි? those who are spiritual. බ්ලෙසිං ගැනමයි පස්ස දමිත් කතා කරන්නේ. Why? ආමෙන්. බයිබලෙ මොනවද කියන්නේ? ප්‍රථමයෙන් ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඊට පස්සේ ආත්මයන් වහන්සේගේ පොරොන්දුව. ඇයි දෙවියන් වහන්සේ මේ ඕඩර් එක මාරු කරේ නැත්තේ? For the word of God says that first you are going to receive the blessing of Abraham and then the promise of the Spirit. Why didn't God change the order then?
කවුද මේ අන්‍ය ජාති? ඔබත් මමත්. Who are the Gentiles? You and මෙසේ me. කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත්. That the blessing of Abraham might come upon the Gentiles in Christ Jesus. මේ හෙළිදරව්ව හැමෝටම නෑ. And not everyone has this revelation. බයිබලේ ඉස්සෙල්ලාම මේ might කියන වචනේ පාවිච්චි කරන්නේ මෙතන බලන්න ඉංග්‍රීසි බයිබලේ. That the blessing of Abraham might come upon the Gentiles in Christ Jesus. Lots of Gentiles are in Christ Jesus, but not everyone will enjoy the blessing of Abraham. That's why it says might. It's not a definitive sense. You may enjoy, you may not. Hey, you must have the revelation first. Amen. ඒක සිංහලෙන් ඒක ඒ විදිහට තේරුම් ගන්න බෑ. උනට බලන්න might කියන වචනේ කියන්නේ හරි විශ්වාස ස්ථිරභාවයක් නැහැ might කියන වචනේ. ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ඇයි ඒ? ආශිර්වාද කැමති නැති අධි ආත්මික කිතුනොත් ඉන්නවා. But may my God release the blessing of Abraham upon your life. May my God release the blessing of Abraham upon your children and your children's children. And may you fund the gospel. Amen. May you help to build churches. May you help to build orphanages. Let the poor stay poor forever. May God bless you with the blessing of Abraham. ඇස්සරල බලන්න මුස්ලිම් අය මුළු හැම තැනම ගන්නවා අපේ පල්ලි. ඇයි? කිතුණුන්ට මොනවද වෙලා තියෙන්නේ? කිතුණුවෙක් නම් දුප්පත් වෙන්න ඕනේ. ඒකයි ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ කියනවා have the blessing of Abraham. Amen. ඇයි අද සභාවල් වැහෙන්නේ? ඇයි මේ කොරෝනා කාලේ කිතුණු අයට ගිහිලා ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න බැරි? දුප්පත් මානසිකත්වය නිසා. මුස්ලිම් අය අද වැහෙන පල්ලි ඒගොල්ලෝ අරගෙන වෙඩින් හෝල්ස් වලට කන්වර්ට් කරනවා. කිතුණුව හිඟා කන්න සූදානම්ෙන් ඉන්නවා. We have to wake up. Amen. Prosperity is in the Bible, හැබැයි it should not overtake God's place. First, අර principle එක කවදාවත් නැතුව යන්නේ නැහැ. Seek ye first the kingdom of God. දෙවියන් වහන්සේට දිය යුතු මොල් තැන දිය යුතුයි. එවිට ඔබට අවශ්‍ය සියල්ල උන්වහන්සේ දෙනවා. ඒ සියල්ලෙන් දෙවියන් වහන්සේ කැමති ඔබට ආබ්‍රහම්ගේ ආශිර්වාදේ ප්‍රථමයෙන් නිදහස් කරන්න. ඒකයි ක්‍රිස්තුස් වහන්සේ එන ගහලා සාපයක් උනේ මම නෙමෙයි මේක කියන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. ඇයි උන්වහන්සේ කුරුසපත් උනේ? ඇයි සාපල ඔක්කොම දරාගත්තේ? That the blessing of Abraham might come upon the Gentiles. Look at the Bible. මම නෙමෙයි කියන්නේ බයිබලේ තියෙන්නේ. Let's go to the previous verse please. Okay, Christ has redeemed us from the curse of the law, having become a curse for us. For it is written, curses everyone who hangs on a tree. Verse 14. ඇයි that? With that කියන්නේ ඇයි කියන හේතුව. ඇයි උන්වහන්සේ කුරුසපත් උනේ? That the blessing of Abraham might come upon the Gentiles. People who do not want the blessing of Abraham, let them live their Christianity. But may you enjoy the blessing of Abraham. Amen. දැන් කවුරු හරි දැන් බලන්න බයිබලේ ක්‍රිස්තුස් වහන්සේ අපිට පාපයට දඬුවම් වින්ද කුරුසේ. දැන් මේ කියන පණිවිඩ වෙන පණිවිඩයක්. මෙතන කියනවා කුරුසපත් උනේ මොකටද? ආබ්‍රහම්ගේ ආශිර්වාදය දෙන්නලු. තේරුණාද? ඉතින් මම නෙමෙයි මේක කියන්නේ. So we all know that Jesus was crucified to save us from the sins, but from our sins. But we see in this verse that he also was crucified for different reasons, that we might receive the blessing of Abraham. ආමෙන්. දැක්කද සමහරක් අයට මේක ඒකයි මයිට් කියලා තියෙන්නේ. සමහරක් අයට කුරුසේ පාප පූජාව දුන්න තැන විතරයි. Because for some people, the crucifixion is just a place where Jesus redeemed us from our sin. සමහර තවත් පොඩ්ඩක් ආත්මිකව වර්ධනය වුණ අයට පාපය සහ සුවය නිදහස් වෙන තැන. And to those who are a bit more spiritually advanced, it is the place where Jesus gave us salvation and healing. ඒ දෙකත් දැනගෙන තවත් ටිකක් උඩට ගිය අයට මෙන්න මේ හෙළිදරව් දරා ගන්න පුළුවන් වෙනවා. ඇයි? උන්වහන්සේ කුරුසපත් වෙලා තියෙන්නේ. මාව පාපෙන් නිදහස් කරන්න, සාපෙන් නිදහස් කරන්න විතරක් නෙවෙයි.
ආබ්‍රහම්ගේ ආශිර්වාදය මට ලබා දෙන්නයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසපත් වෙලා තියෙන්නේ. And those who know those revelation and go a bit further will have this third revelation that that Jesus was crucified to save us from our sins, to give us healing, and also that we might receive the blessing of Abraham. ආමෙන්. දැන් ඔයගොල්ලන්ට මං කියන පණිවිඩය ඇත්තද බොරුද බලන්න අපි ආයි කියමු 13 සහ 14 එකට. So let us read once again verses 13 and 14. ගසක එල්ලන සියල්ලෝ සාපලද්දෝය ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා සාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. Christ has redeemed us from the curse of the law, having become a curse for us. දැන් For it is මොහොතකට written, curses everyone who hangs on a tree. ඔය 14 වෙනි වගන්ති අමතක කරන්න ඇයි දන්නවද? මුල් පිටපත්වල නම්බර නැහැ, පරිච්ඡේද නැහැ. ඊළඟ වාක්‍ය මොනවද කියන්නේ? ගස කෙල්ලන සියල්ල ශාපලත්වය කියා තිබෙන ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක් වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. මෙසේ කලේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරන කොටගෙන අප විසින් ආත්මයන්න් වහන්සේ නැමැති පොරොන්දුව ලබා ගන්න. ආත්මයන්න් වහන්සේ අපට දෙන්නේ මොකටද? Why do we receive the Holy Spirit? දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. To enter relationship with God. Amen. We must focus on that. ඒක තමයි ජීවිතේ ප්‍රථම දේ. ඊළඟ දෙවියන් වහන්සේ අපිව තව දෙයක් අදව ගන්නවා. Focus on the blessing of Abraham too. ඇයි? දෙවියන් වහන්සේ පුත්‍රයා පූජා කරේ මේ ආශිර්වාදය අන්‍ය ජාතීන්ට දෙන්න. Why? Because God sacrificed His only begotten Son that the Gentiles may have this blessing. ආමෙන්. කියන්න පියාණෙනි Because මම සූදානම්. God, I am ready ආබ්‍රහම්ගේ ආශිර්වාදය ලබන්නත් to receive the blessing of ආත්මයන් වහන්සේගේ පොරොන්දුව ලබන්නත් and to receive the මම promise of the සූදානම්. Spirit. I am ready. මගේ සීමාවල් පුළුල් කර මැනව Enlarge my tent. ආබ්‍රහම්ගේ ආශිර්වාදය The blessing. මාහට නිදහස් කළ මැනව May you release it to me. මගේ දරුවන්ට නිදහස් කළ To මැනව my children. දරුවන්ගේ දරුවන්ට To නිදහස් කළ the මැනව children of my යේසුස් children. වහන්සේගේ In the නාමයෙන් name of Jesus. ඔබට මේ දෙවියන් වහන්සේගේ ලැබී තියෙන උරුමයක්. There is an inheritance you have. ඔබ from God. ඇදහිල්ලේ දරුවෙක් නම් ආබ්‍රහම්ගේ ආශිර්වාදය ඔබට හිමි. If you are a son of faith, the blessing of Abraham belongs. හalleluya. Amen. දැන් නැවත් කියලා ගියා කැපිට ගෙදර ඇති. And we could stop here and go home. You are going with the blessing, a big revelation. You are going with the blessing of God right now. හැමෝම කියන ආබ්‍රහම්ගේ වංශය මමයි. Let us all say, I am the seed ආබ්‍රහම්ගේ of Abraham. ආශිර්වාදය මට උරුමයි. The blessing of Abraham belongs යන්න to me. නීත්‍යානුකූලව Legally, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල in Jesus Christ. ආබ්‍රහම්ගේ ආශිර්වාදය මගේ උරුමයයි. The blessing of Abraham is කිසි mine. කෙනෙක්ට මේක බොරු කරන්න දෙන්න එපා. Legally you are entitled to the blessing of Abraham. Amen. Hey, Christ was crucified in your place that the blessing of Abraham might come upon the Gentiles. කිසි කෙනෙක්ට මේක එහෙම කරන්න දෙන්න එපා. You are the seed of Abraham. You are legally entitled to the blessing of Abraham. කවුරු හරි වෙන දෙයක් ඇවිල්ලා කිව්වොත් බයිබලෙන් පෙන්නන්න කියලා. I am showing you the Bible. And if someone tells you otherwise, tell them to show you through the Bible, for I am showing you through the Bible. Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. And glory be to God. 10 වෙනි වගන්තිය. ඉතින් පොරොන්දු දෙන ලද්දේ ආබ්‍රහම්ටත් ඔහුගේ වංශයටත්ය. බොහෝ දෙනෙකුට මෙන් වංශයන්ටයයි නොකියා එක්කෙනෙකුට මෙන් ඔබේ වංශයටයයි උන්වහන්සේ කියනසේක. And it says in verse 16, now to Abraham and his seed were the promises made. He does not say, and to seeds, as of many, but as of one, and to your seed, who is Christ. ආමෙන්. දැන් ඔයාලට තේරෙනවද මේ කියන කෑල්ල? Do you now understand what බලන්න it says? ඉංග්‍රීසි බයිබලයේ ලස්සන තියෙනවා. Now to Abraham and his seed were the promises made. He does not say and to seeds. බහුවචනයෙන් නෙමෙයි කියන්නේ කියලා කියනවා. Seeds කියන්නේ කවුද? වංශය. ඔහුගෙන් පැවතෙන පරම්පරාවට. Seeds කියලා කියන්නේ නැහැ කියනවා. And to your seed කියලා ඒක වචනයෙන් කියනවා. කවුද මේ seed එක? අන්තිමට තියෙනවා this seed is Christ. කවුද ආබ්‍රහම්ගේ වංශය නම් ඇත්තටම? So who is the seed of Abraham then? කවුද? Who is it? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ It තුල. is Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආමෙන්. එහෙනම් කොහොමද මේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ? Then how do we receive that blessing? අපි අද උන්වහන්සේ තුලට බෞතිස්ථාපනය වෙලා තියෙන We නිසා. have been Hallelujah. baptized into We Christ. are in Christ. All the blessings are released in Christ. මතකද එපිස 1:3 කියනවා blessed be the God of our Father of our Lord Jesus Christ who has blessed us with every spiritual blessing in Christ Jesus.
Hallelujah. කවුද එහෙනම් ආබ්‍රහම්ගේ වංශය? Who is then the seed of Abraham? Amen. Mama, hey, I am in Christ. I have the Spirit, the promise of the Spirit. Amen. You are sealed with that promise. Amen. Hallelujah. Let the weak say, I am strong in the strength of the Lord. I will trust in you. Amen. No matter what, we trust in God. God has blessed us already. ඒකයි මෙතන කියන්නේ අර මයිට් කියන කැලලාවේ මේ ආබ්‍රහම්ගේ ආශිර්වාද නිදහස් කළ ඉවරයි දෙවියන් වහන්සේ. For God has already released the blessing of Abraham to us. It is for you to open your eyes. It is for you to take a step of faith and reach out and receive the blessing that God has already released in His Son to you. Amen. At the healing of a පියවර තියලා ඔබගේ ආශිර්වාදය ලබා ගත යුතුයි. You need to take a step in faith and take the blessing for yourself. Amen. Hallelujah. ඒක ඇවිල්ලා ඇයි දැන් මම මේ පණිවිඩය කතා කරන්නේ සභාවටනේ. ඇයි සමහරක් දැන් මම අද කතා කරන්නේ ඇයි මේ ආබ්‍රහම්ගේ ආශිර්වාදය සමහර අය භුක්ති විඳින්නේ නැත්තේ? ඇයි අද සභාවේ අය ආර්ථික ප්‍රශ්න තුලින් දුක් විඳින් ඒව තුලින් යන්නේ ඇයි? So why am I preaching this message to the church? Why is the church going through financial issues? Why aren't they enjoying this blessing of Abraham? Amen. මම ලස්සන කියමනත් ඉංග්‍රීසි වලින් the anointing මේ ඔබගොල්ලෝ උදාහරණයක් ගන්න පැස්ටර් කෙනෙක්ව. So let us take for example a pastor. පැස්ටර් කෙනෙක් ඔබගේ පැස්ටර් කියන්නේ මේ පුද්ගලයාට නෙමේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙන පාලකවරයා. ඒක ඇවිල්ලා ඔෆිස් එක. And pastor is not the person who is doing it, but it's the office that Amen. God has given. දැන් මම පැස්ටර් වෙන්නේ මෙතෙන්දි විතරයි. And I become pastor only on this altar. මම ගෙදරදී ගෞරික දයාබර හබි. At home, I am the beloved husband of Amen. God, ආස්ගේ ඩැඩි. Ahaz's daddy. එලයිෂාස් ඩැඩි. හැබැයි සභාවට මම පැස්ටර්. But to the church, I am pastor. ආමෙන්. එතකොට සභාවට දෙවියන් වහන්සේ 16ක් දෙද්දී 16ක්ට නිකන් දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. ඕගලන්ට ආදරය නිසා 16ට යම් දීමනා දෙනවා. ආලේපවල දෙනවා. And when God gives you a pastor, He does not give him just to give him one. එතකොට දැන් දෙවියන් වහන්සේ යම් ආලේපයක් දේවදාසයට දීලා තියෙනවා නම් ඒක කාටද පාවිච්චි කරන්න පුළුවන්? මගේ ජීවිතේට නෙමෙයි. ඕගලන්ට ආශිර්වාද කරන්නයි දෙවියන් වහන්සේ ආලේපය දෙන්නේ. But God gives you a pastor with an anointing, and it is not for Himself, but for the church to be used. ආමෙන්. දෙවියන් වහන්සේ සභාවට ආදරය නිසායි යම් දීමනා දේවදාසයට It දෙන්නේ. is because God loves the church that God gives to the pastor. ඕගොල්ලෝ දැකලා තියෙනවා මම මට අනාගත වාක්‍ය කියා ගන්න කවදාද? Have you ever heard me prophesying to myself? නැහනේ. මට කරන්න බෑ ඒක. I can't do that. ඒක ඕගොල්ලන්ට විතරයි. It's only for you. ආමෙන්. ඉතින් එතකොට මම මේ කියන්න යන්නේ the කියමන තමයි the anointing that you sustain will maintain you. හොඳේ? ඔබ දේවදාසයට සලකන ආකාරයට ඒ ආලේපය ඔබගේ ජීවිතයට ගලාගෙන යයි. ඔබ දේවදාසයව විනිශ්චය කරනවා නම් ඒ ආලේපය ඔබට ගලන්නේ නැහැ. ඇයි? ඒක මට ගලවන්න බෑ. ඒක දෙන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. එතකොට දේවදාසය උගන්වන දේ ඔබ පිළිගන්නේ නැත්නම් ඒ ඉගැන්වීම තුලින් එන ආශිර්වාදය ඔබට ලැබෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයටම මේ ඉගැන්වීම පිළිගන්නේ නැති සභාවේ ඉන්න කොටස ඒක පිළිගන්නේ නැති නිසා ඒගොල්ලොන්ට ආබ්‍රහම්ගේ ආශිර්වාදය හිමි වෙන්නේ නැහැ. So for Amen. example, when the church respects pastor, then his anointing will be flowing down to you. But if you are judging him, not accepting the teachings, the preaching that he has given, then that anointing cannot flow, for it is God that gives him the anointing. He cannot force the anointing over you. Amen. The anointing that you sustain will always maintain you. Maintain your promises, maintain your prophecies, maintain your blessings. Amen. Hallelujah. Amen. The same way, මේ බයිබලයේ තියෙන ඉගැන්වීම් ඕගොල්ලෝ කිසිම කවුරුම හරි කෙනෙක් ඒවට කැමති නැත්නම් ඒ ඉගැන්වීමෙන් ඒ හෙලිදරව්වෙන් එන ආශිර්වාද කිසි දවසක ඒ ජීවිතේ අපි කියන මැනිෆෙස්ට් වෙන්නේ නැහැ. And in the same way, if someone does not like the teachings of these promises that are in the Bible, then those promises will never manifest in his life. මම විශ්වාස කරන ඕගොල්ලෝ ඔක්කොම අල්ල මෙතන නැහැ කියලා. ආමෙන්.
May the blessing of Abraham manifest in your families. Amen. In your lives, in your finances, in your walk with God. Amen. Gentiles will come to your rising, to your light, to your blessings. They will ask, who your God? I want to serve your God. Amen. Man දැක්ක දෙවියන් වහන්සේ ආව හිටපු තැනෙන් ඔසෝප හැටි. මටත් ඕනේ ඔයගොල්ලන්ගේ දෙවියන් වහන්සේ අඳුන ගන්න. ආමෙන්. කවුද ඔයගේ දෙවියන් වහන්සේ? ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ, මගේ දෙවියන් වහන්සේ. හලෙලූයා. And who is Amen. your God today? The God of Abraham is your God today. ආමෙන්. ප්‍රශංසා වේවා. Right. අපි දැන් පොඩ්ඩක් බලමු මොකද්ද මේ පොරොන්දුව? So now let us take a look on what is this blessing. දැන් once and for all කී දෙනෙක් දන්නවද ක්‍රිස්තුස් වහන්සේ අද ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගත්තද නැද්ද? කුරුසපත් වුණු තව කාරණාවක් ඉගෙන ගත්තා නේද? Didn't you learn a new reason on why Jesus was crucified? මොකටද? For what was it? කියන්න බෑ ඉගෙන ගත්තා. Hallelujah. අපිව පාපයෙන් ශාපයෙන් නීති සාපයෙන් නිදහස් කරලා ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍ය ජාතියෝ ඔබටත් මටත් ඇදහිල්ලේ දරුවන්ට ලබා දෙන පිණිස උන්වහන්සේ ඒ අගස්සේ ඇන ගැසුණා. For Jesus was crucified to redeem us from the curses of sin and of the law, and to give us to the Gentiles, to the sons of faith, the blessings of Abraham. එහෙනම් මේ පණිවිඩයට කවුරු හරි කියනවා නම් සඵලත්වයේ පණිවිඩයක් කියලා මට කනගාටුයි. They can go back to center. මේක සඵලත්වයේ පණිවිඩයක් නෙමෙයි. දේව වචනේ තියෙන පණිවිඩය. ක්‍රිස්තුස් වහන්සේ පූජාවනේ ඔබටත් මරටත් ආබ්‍රහම්ගේ ආශිර්වාද නිදහස් කරන්නට. ආමෙන්. right අපි දැන් බලමු රෝම පොතේ අපි කියවන්න යනවා 4 වෙනි පරිච්ඡේදයේ 13 සිට 17 දක්වා. And we are going to read from the book of Romans chapter 4 from verse 13 to 17. බලන්න බයිබලයේ කොච්චර තැන්වල ආබ්‍රහම් ගැන කියලා තියෙනවද කියලා. Now see how many times the Bible mentions about Abraham. ආමෙන්. 13 වෙනි වගන්තිය මක්නිසාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකයේ උරුම වෙන්නේ යන පොරොන්දුව ව්‍යවස්ථාව කාරණ කොටගෙන නොව ඇදහිල්ලේ ධර්මිෂ්ඨකම කාරණ කොටගෙන වූයේය. For the promise that he would be to the heir of the world was not to Abraham or to his seed Then through the law, but through the righteousness of faith. දැන් අපි ඔක කොහොම ටක් ගහලා කියවලා දැම්මොත් ඔක එළිදරව් නැතු වෙනවා. But if we read this quickly, we won't have the revelation. ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ මොකක්ද උරුම වෙනවා කියලා තියෙන්නේ? So ස්වර්ගයේද? කවුද මේ කියන්නේ? වැරදිද අද කොහෙද දෙවියන් වහන්සේට? නේද? For the promise that he would be the heir. එයා කියන්නේ කවුද? උරුමකාරයෙක්. මොකටද? Of the world. Was not to Abraham. Was not to Abraham or to his seed through the law, but through the righteousness of faith. ඇදහිල්ලේ මේ ලෝකේ උරුමකාරකම අද ආබ්‍රහම්ගේ වංශයට හම්බ වෙලා. කවුද ඒ වංශය? ඔබත් මමත්. දැන් ඕගොල්ලෝ මොහොතක් හිතන්න. Sorry. So it is through faith that Abraham and his seed received the inheritance of this world to become the heir of this world. ආමෙන්. එහෙනම් දැන් මේ ලෝකය කියද්දී අපි මොකද්ද ලෝකයට ගන්න පුළුවන්? So what can we say for the world? ඕගොල්ලන්ගේ ව්‍යාපාරයේ තියෙන්නේ ලෝකෙ නෙමෙයිද? Isn't your business in the world? ඕගොල්ලන්ගේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ ලෝකෙ නෙමෙයිද? Isn't your schools the ඕගොල්ලෝ අර in the world? රැකියාවකට ආයුධම් පතක් දැම්මම ඒක තියෙන්නේ ලෝකෙ නෙමෙයිද? Isn't your workplace in the world? ආමෙන්. අපේ ජීවිතේ මොන ප්‍රශ්නාවක් හොඳට මතක තියාගන්න ආබ්‍රහම්ගේ ආශිර්වාදය ලැබෙනම් අපි යන තැන we must reign. අපි රජවි කළ යුතුයි. And no matter what problems you will go through, always remember that as the seed of Abraham you will reign. හලෙලූයා. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආබ්‍රහම්ගේ වංශය වෙලා. ක්‍රිස්තුස් වහන්සේට කියන්නේ කවුද? රජවරුන්ගේ රජතුමා. කවුද රජවරු එතකොට? So in Christ we have become the seed of Abraham, and Christ is the King of Kings. So who are we now? We are kings. Amen. If Jesus is the King of Kings, you are a king. So learn to behave as a king. Learn to dress as a king. Learn to speak as a king. Learn to eat as a king. Learn to
reign as a king. රජකම් කරන්න ඉගෙන ගන්න. මම දන්නා සමහර සහෝදරවරු ඉන්නවා, සහෝදරියන් ඉන්නවා. කුවේට් වල සමහරක් වෙලාවට සමහර තැන්වලට ගිහිල්ලා ඕගොල්ලෝ ගෙවල් වල වැඩ කරමින් ඉන්නවන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ගෙදර ප්‍රශ්න තියෙනවා නම්, ගෙදර හිමිකාරයා ප්‍රශ්න දෙනවා නම්, remember ඔබ ආබ්‍රහම්ගේ වංශය. දන ගහලා යාඥා කරන්න බලන්න ප්‍රශ්න ඔබට අවශ්‍ය විදිහට දෙවියන් වහන්සේ විසඳන හැටි. ඔගොල්ලෝ රැකියාව කරන තැන කවුරු හරි ප්‍රශ්න කරනවා නම් යන්න ඇතුල් කාමරේට පාවිච්චි කරන්න ආබ්‍රහම්ගේ වංශයේ උරුමේ ආධිපත්‍යය. You are the heir of this world through the righteousness of faith. Amen. මේ ආශිර්වාදයේ භුක්ති විඳින්න බෑ පාපිෂ්ඨ මිනිසුන්ට. And you cannot enjoy this blessing if you are sinful. Amen. අපි අද ක්‍රිස්තුස් වහන්සේ 2 කොරින්ති 5:21 කියනවා පාපයක් නොදත් උන්වහන්සේ දෙවියන් වහන්සේ පාපය වෙන්න සැලකුවා. ඇයි? උන්වහන්සේ තුල අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ලබන පිණිස. And it says in the book of 2 Corinthians chapter 5 verse 22 that he who had no sin, who knew no sin, was made sin for us that we might become the righteousness of God in Christ Jesus. Amen. So if you are righteous, now you can stand bold like a lion. දැක්කද මං කියද්දි මගේ පපුව ඉස්සරහට යනවා. Hey, I am the righteousness of God in Christ. Amen. If somebody is messing with my job, I know what to do. If somebody is messing with my children, I know what to do. Amen. ඉතින් අර කියන මගේ සහෝදරයන්ට ඔයගොල්ලෝ කාට සේවය කරත් අමතක කරන්න එපා ඔබ රජෙක් බව. අපි රජුන්ගේ රජටයි සේවය කරන්නේ. ඒ රජතුමාගේ ආත්මය අද ඔබ තුලයි. Amen. Kings don't beg, they make decrees. Father, in the name of Jesus, this man has been troubling me. You make declarations, you make decrees as a king. Amen. හැමෝම කියන්නේ මම ආබ්‍රහම්ගේ වංශයයි. Let us all say, I am the ආබ්‍රහම්ගේ ආශිර්වාදය මට උරුමයි. The blessing of Abraham is කිසිම යක්ෂයෙක්ට, no demon, කිසිම සාපයකට, no curse, කිසිම කොඩි විනයකට no මේ witchcraft ආශිර්වාදය මගෙන් උදුරා ගන්නට බෑ. can steal this blessing from නීත්‍යානුකූලව me. Legally, ආබ්‍රහම්ගේ ආශිර්වාද මට උරුමයි. I am entitled to the Jesus blessing of වහන්සේගේ Abraham නාමයෙන්. in the name of Jesus. Only through the name of Jesus. If you believe in his name, the blessing of Abraham belongs to you. Amen. So no matter what you encounter in your universities, in your colleges, in your workplace, remember, you are the seed of Abraham. Remember, you are a king to the King of Kings. Hallelujah. මක්නිසාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට ලෝකය උරුම වන්නේ යන පොරොන්දු. දැන් තේරෙනවද මේ ලෝකේ ඉද්දි අපි කොහොමද රජකම් කරන්නේ? කොහොමද ආබ්‍රහම්ගේ ආශිර්වාදය භුක්ති විඳින්නේ? Do you now understand how to reign while living on this earth? How to enjoy the blessing of Abraham? ආමෙන්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවද අර ඉංග්‍රීසි බයිබලයේ might කියන වචනේ පාවිච්චි කරේ කියලා? That the blessing of Abraham might come upon the Gentiles. You are all the righteousness of God through faith in Christ, but the blessing of Abraham, very few make it realize in their lives. Why? They don't have this revelation. Amen. කියන්න මට අද හෙළිදරව්ව ලැබුණා. Let us say today අද I පටන් received the revelation ආබ්‍රහම්ගේ ආශිර්වාදය තුල from today. ගමන් කරන්නට මම අදිෂ්ඨාන කරගන්නවා. I decide to walk in the blessing Hallelujah. of Abraham. Amen. ආමෙන්. 14 වෙනි වගන්තිය. ව්‍යවස්ථාවේ වූ උරුමකාරයෝ නම් ඇදහිල්ල අවලංගු වේ. පොරොන්දුද නිෂ්ඵල වී තිබේ. And it says in verse 14, for if those who are of the law are heirs, faith is made void and the promise made of no effect. ආමෙන්. 15. මක්නිසාද ව්‍යවස්ථාව උදහස උපදවන්නේ නමුත් ව්‍යවස්ථාවක් නැති තැන වරද කිරීමකුත් නැත. මේ නිසා අනුග්‍රහයේ ප්‍රකාරයට සිද්ධ වෙන පිණිස එය ඇදහිල්ලෙන් වේ. Hallelujah. Amen. And it says in verse 15, because the law brings out wrath, for there is no law where there is no law, there is no transgression. Therefore it is of faith that it might be according to grace. ආමෙන්. එතකොට ව්‍යවස්ථාව තුලින් නෙමේ අපිට මොකක් තුලින්ද මේ ආශිර්වාදය හම්බ වෙන්නේ? අපේ ඇදහිල්ල තුලින්. So we do not receive this blessing through the law, but through faith.
16 මේ නිසා අනුග්‍රහයට ප්‍රකාරයට සිද්ධ වන පිණිස එය ඇදහිල්ලෙන් වේ. කුමටද? පොරොන්දුව මුළු වංශයට ස්ථිර වන පිණිස. එනම් ව්‍යවස්ථාවෙහි වූ වංශයට පමණක් නොව ආබ්‍රහාම්ගේ ඇදහිීමෙන් වූ වංශයටත්ය. හාලෙලූයා. And it says in verse 16, therefore it is of faith that it might be according to grace, so that the promise might be sure to all the seed, not only to those who are of the law, but also to those who are of faith of Abraham, who is the father of us all. ඔයගලන්ට තේරෙනවද මේ මොකක්ද කියන්නේ කියලා? Do you understand what it says here? දෙවියන් වහන්සේ නීතිය හඳුන්වලා දුන්නා මනුෂ්‍යයාට පුළුවන් නම් මේ නීතිය කළා ධර්මිෂ්ඨ වෙලා මට පෙන්වන්න කියලා. God gave the law to man, saying, if you can keep the law and be righteous. කිසි කෙනෙකුට නීතිය තුලින් ධර්මිෂ්ඨ වෙන්න බෑ. දේව අභිමුඛයට යන්න බෑ. But no one can fulfill the law and go to the presence හැබැයි of God. නීතිය දෙන්න අවුරුදු 10 කාලකට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ විසින් ධර්මිෂ්ඨය සලකපු කෙනෙක් හිටියා. කවුද? ආබ්‍රහම්. But thousands of years before God gave the law, there was one man that God made righteous, and that man was Abraham. මොකක් කරනකොටගෙනද? Through what? අපි පළවෙනි බයිබල් පද බැලුවා. ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේ එය ඔහුගේ ධර්මිෂ්ඨකම කොට ගණන් ගනු ලැබුවේය. And we saw in the previous scriptures that Abraham believed in God, and that was a reason for his righteousness. ආමෙන්. හලෙලූයා. එතකොට එහෙනම් අපි අද කොතනද ඉන්නේ? So නීතිය තුලද ඇදහිල්ල තුලද? So where are we now? Are we in the law or are we in faith? හලෙලූයා. ඔබ ඇදහිල්ල තුල නම් ඉන්නේ. එහෙනම් අද ඔබ ආබ්‍රහම්ගේ වංශය වෙලා අද ඔබ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය වෙලා If you are in faith, you Shansa have become the seed of Abraham. You have become the righteousness of God in Christ. ආබ්‍රහම් තමා විශ්වාස කළා වූ මලවුන් ජීවත් කරන්නා වූ නැති දේ ඇති දේමෙන් සඳහන් කරන්නා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ අප සියල්ලන්ගේ පියානෝය. හලෙලූයා. And verse 17, as it is written, I have made you a father of many nations, in the presence of him whom he believed, God who gives life to the dead, and calls those things which do not exist as though they did. ආමෙන්. අපිව ධර්මිෂ්ඨ කරලා අද ආබ්‍රහම්ගේ ආශිර්වාදය අපිට නිදහස් කළා. එහෙනම් දෙවියන් වහන්සේ අපිව අද කැඳවලා තියෙන නිකන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නද? For God has redeemed us, he has called us, he has given us the blessing of අපි Abraham. බලපු පළවෙනි බයිබල් පදේ ක්‍රිස්තුස් වහන්සේක මම ආවේ ජීවනය දෙන්නටත් එය අධික ලෙස දෙන්න. කොතෙන්ද දුන්නේ මේක? උන්වහන්සේ කුරුසපත් වෙලා මරණයෙන් නැගිටලා. එහෙනම් කුරුසපත් වුණ හේතුව මොකක්ද? අපි දැක්ක එක හේතුවක් තමයි අපේ පාපය මිලේ ගෙව්වා, අපේ සුවේ මිලේ ගෙව්වා. ආබ්‍රහම්ගේ ආශිර්වාදය අපිට ලැබෙන මිලයත් උන්වහන්සේ කුරුසෙදි ගෙවලා. And do you think that because of this, God wants us to live an easy peasy life? No, he has died on the cross for three main reasons. He died to save us from sins, to pay the price for our healing, and to give to the Gentiles the blessing of Abraham. දැන් ඔයගොල්ලෝ කී දෙනෙක් විශ්වාස කරනවද එහෙනම් දෙවියන් වහන්සේ ඔබව සාමාන්‍ය කෙනෙකුට වැඩිය උසස් තැනක තියලා කියන දේ? How many of you now understand that God does not want you to be a simple man, but he has exalted you? ආමෙන්. ආමෙන්. උන්වහන්සේ ඔබට ස්වර්ගීය ජීවිතයක් ලබා දෙන්න සූදානම් කළ අවසානයි. He has already prepared everything to give you a heavenly life. ආමෙන්. පවුලතුමා කිව්වා අපේ දැන් නාගරිකත්වය කොහේ කියලාද? And ස්වර්ගය කියලා කිව්වා. And Apostle Paul has said that our citizenship is now in heaven. ආමෙන්. එහෙනම් අපි මේ ස්වර්ගීය ජීවිතේ පෘථිවිය මත ගත කළ යුතුයි. So we must live this heavenly life on this earth. ආමෙන්. අපි ඒ ස්වර්ගීය ජීවිතයට අපේ ශුද්ධකම දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දීම. ආමෙන්. දෙවියන් වහන්සේට කීකරු වීම සමගම සඵලත්වයත් ඇතුළේ. And in this heavenly life, we will live a holy life, a life where we give priority to God, where we seek God, and among that also the Amen. prosperity of God. හලෙලූයා. එහෙනම් අපි මේ දෙවියන් වහන්සේ අද අපිට මේ කතා කරපු පණිවිඩය තුල අපි ආශිර්වාදවත් සහ දෙවියන් වහන්සේට කැපවුණු ජීවිතය. අපි කියනවා a blessed and a yielded life to God. We must live on this earth. ආමෙන්. ආශිර්වාදවත් ජීවිතයක්. ඒ වගේම ආශිර්වාද පස්සේ යන්නේ නැති දෙවියන් වහන්සේ පස්සේ යන ජීවිතයක්. So we should live a blessed life, but not a life where we run after blessings, but a life where we run after God. ආමෙන්. ඇයි දන්නවද? ඔබ මේ ප්‍රතිපත්තියට විරුද්ධව ක්‍රියා කළ ආශිර්වාද පස්සේ ගියොත් ඔබ පසුබැස්සට යන්න යනවා. ඔබ පසුබට වෙන්න යනවා.
And do you know why? If you're trying to live this blessed life, you run after blessings, you will be backsliding. ආමෙන්. ඔගොල්ලෝ මේ වෙද්දී මම දන්නවා හොඳටම හැම කෙනෙක්ම මේක යම් තාක් දුරට ටෙස්ට් කරලා තියෙනවා කියලා. And I know that each of you has tasted this at some ආමෙන්. at a ඔබ certain දෙවියන් වහන්සේට විරුද්ධව දෙවියන් වහන්සේවට දෙවෙනි තැන දීලා දෙවියන් වහන්සේ අකමැති දෙයක් කරලා අර බයිබලයේ කියනවනේ තුමුම එනගත්තුව කියලා. එනගත්ත අවස්ථාවල් තියෙනවද නැද්ද? අවංකව හිතලා බලන්න. And there are moments where you have hurt yourself by disobeying God, going against Him. මම මේ බයිබලයේ තියෙන වචනේ මම ඒකයි පාවිච්චි කරේ. තුමුම එනගත්තුව කියලා බයිබලයේ කිමති පොතේ තියෙනවා. නේද? ඉගැන්වීම් වලින් අහක ගිහිල්ලා. ඉතින් ඒ වගේ අපි දෙවියන් වහන්සේට දෙවෙනි තැන දීලා ලෝකේ කාරණාව ගැන පස්සෙන් ගිහිල්ලා අපි වරද්දගත්ත තැන් තියෙනවද නැද්ද ජීවිතේ? And there are places in life where you have given second place to God and You have given the second place to God and you have gone astray from the will of God. And at times you may have even endured or gone through discipline actions from God. Amen. Maybe certain blessings, maybe you have lost certain blessings. Maybe you are still waiting for certain prophecies to come to pass. Why? We have not obeyed to this principle. We have not sought God first. Amen. ඉස්සෙල්ලාම දේව රාජ්‍ය සොයන්න ඕනේ. මේ ආබ්‍රහම්ගේ ආශිර්වාදය මම දේශනා කරනවා තමයි. හැබැයි අමතක කරන්න එපා. දේව රාජ්‍ය ප්‍රථමයෙන් සොයන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ දේශනාව ආශිර්වාදය ඔබට නිදහස් කරයි. හැබැයි අපි ලෝකේ කාරණා හොයන්න ගියොත් අපි පසුබට වෙන්න යනවා. so God will release the blessing of Abraham over your life. But if you run after the things of the world, then you will be losing. ආමෙන්. මම පුංචි කාරණාවක් ඔබට පෙන්වන්න යන්නම් මේ දෙවියන් වහන්සේ අපිව තියලා තියෙන තැන ගැන. පසුබට විනු ක්‍රිස්තියානි කාර්යයක් ගැන කතා කරන හෙබ්‍රේ පොතේ. හොඳේ. මම පුංචි තැනක් එතනින් අරන් ඔයගොල්ලන්ට පෙන්වන්න යන පුංචි දෙයක්. හෙබ්‍රේ 6 වෙනි පරිච්ඡේදයට අපි යන්. I'm about to finish now. And I'll be showing you a little thing that happens to those who backslide. And we are going to read from the book of Hebrews chapter 6. හෙබ්‍රේ පොතේ 6 4 සිට 6 දක්වා. මක්නිසාද වරක් ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ ශුද්ධාත්මයන් වහන්සේට පංගුකාරයන් වුණා වූ දෙවියන් වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේද බලවල රසය බැලුවා වූ තැනැත්තන් වැටි ගිය කල්හි ඔවුන් නැවත පසුතැවිලට පමුණවන්නට නොපුළුවන. මක්නිසාද ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවෙනි කුරුසේ එනගසා නින්දාවට පමුණුවති. And it says in the book of Hebrews chapter 6 from verses 4 to 6. For it is impossible for those who were once enlightened and have tasted the heavenly gift and have become partakers of the Holy Spirit and have tasted the good word of God and the powers of the age to come, if they fall away, to renew them again to repentance, since they crucify again for themselves the Son of God and put him to an open shame. මම නිතරම ඔයගලන්ට කියන දෙයක් තමයි පොඩ මන් දිහා බලන්න. ඔයගලන්ට මම කියලා තියෙනවා නේද? ආත්මිකව පසුබැට වීමට දෙවියන් වහන්සේ හරි අකමැතියි කියලා. And I have told you many times that God does not like spiritual backsliding. ආමෙන්. ඔන්න දැන් බලන්න මෙන්න මේ වගේ පුද්ගලයෙක් බලන්න කාරණා කීයක් අපිට දකින්න පුළුවන්. ඉස්සෙල්ලම කෙනෙක්ට කියනවා වරක් ආලෝක කරනු ලැබුවා වූ. And here we see someone who is spiritually backsliding. There are a few points about his life. He once was enlightened. බයිබලය ගැන හෙළිදරව් ඇවිල්ලා දෙවියන් වහන්සේ ගැන ගැඹුරු හෙළිදරව් ඇවිල්ලා මේ පුද්ගලයාට. He had revelations of the word of God. He had deep revelations of God. ආමෙන්. ඒ විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ ස්වර්ගීය දීමනාවල රසය විඳලා එයා ආත්මික දේවල් රස බලලා දෙවියන් වහන්සේ යා තුලින් යම් යම් දේවලුත් කරලා. And not only that, but he has tasted the heavenly gifts. He was someone that God was using at the fullest. ශුද්ධාත්මයන් වහන්සේට පංගුකාර වෙලා ඒ කියන්නේ මොකන්ද? දෙවියන් වහන්සේගේ කැමැත්ත තුලත් යම් කාලයක් එයා හැසිරීලා ශුද්ධාත්මයන් වහන්සේ කරන දේ එයා කරලා. And have become partakers of the Holy Spirit. He was walking in the will of God. He was doing the things that the Spirit was telling him to do. අපි අර අවසානයේ කියන්නේ අපේ බෙනඩික්ෂන් එකේ නේද? ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම තුල මේ පුද්ගලයා ඉඳලා යම් දවසක. And he was a partaker of the Spirit. He was in a close relationship with the Spirit. හලෙලූයා. දැන් කීයක් දැක්කද? ආලෝක කරනු ලැබුවා වූ ස්වර්ගීය දීමනාවේ රසය වින්දා වූ ශුද්ධාත්මයන් වහන්සේට පංගුකාරයන් වුණා වූ දෙවියන් වහන්සේගේ යහපත් වචනයේ රස බලන ඒගොල්ලෝ. And they
those who have tasted the good word of God. ජීවිතේ ප්‍රශ්න එද්දී ඒගොල්ලෝ දේව වචනේ තුල ස්ථිර වෙලා ඉඳලා විසඳුම් අරගෙන දේව වචනේ රස බලලා ඒගොල්ලෝ. And when they were facing problems, they were standing firm on the word of God and they were receiving their answers. ඊළඟ කැල තමයි මම කැමතිම කාලේ. And the next part is my favorite. මතු පැමිණෙන කාලේ බලවල මොනවද? රස බලලා. And tasted the power of the age to come. මොකද්ද? මතු පැමිණෙන කාලේ බලවලද රසය බැලුවා වූ. එහෙනම් ඔබ කිතුණුවෙක් විදිහට දැන් මේ සභාව තුල හාස්කම් වෙද්දී ලකුණු සිදු වෙද්දී කවුරු හරි ඔය විනිශ්චය කරනවා නම් මෙන්න බයිබලයේ කියනවා සභාව තුල මේවා වෙන්න ඕනේ. මේවා බලය අත්දකපු කෙනෙක් ඒවට දැන් ගිහිල්ලා පස්සට මම ඕගොල්ලන්ට කියන්නේ සමහරක් අය දන්නේ නැහැ ඒගොල්ලෝ ආත්මිකව වැටිලා කියලා. ආත්මිකව පසුබට වෙලා කියලා. ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් එක කාරණාවක්. හාස්කම් වෙන තැන් වලට බයිනවා නම් දෙවියන් වහන්සේගේ හස්තයේ ක්‍රියාත්මක වෙන තැන් වලට ඒගොල්ලෝ විනිශ්චය කරනවා නම් ඇයි අපි මතු කාලවල පැමිණෙන තිබෙන මේ බලයවල් අත්දකින්නේ? රෝගීන් සුව වෙනවා, කොරු ඇවිදිනවා, කැන්සර් සුව වෙනවා. මතු කාලවල බලවල් අපි දැන් අත්විඳිනවා සභාව තුල. හැබැයි බෑක්ස්ලයිඩ් වෙච්ච අයට ඒවා වීලු. සාත්තර they have backslid. දෙවියන් වහන්සේ කැමති දේ දෙයට. Amen. Try your best. And those who have seen the powers of the age to come, which are the healings, the miracles, the wonders, the signs happening in the church. For these are all signs that are to come, to the age to come. For we are tasting what is about to come. If you see them that they are judging these places, that they call prophecy, fortune telling, then you will understand that they have backslidden. Amen. දැන් ඕකෙම අනිත් පැත්ත මොකද්ද? දැන් බෑක්ස්ලයිඩ් වෙච්ච කෙනෙක් බෑක්ස්ලයිඩ් වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා හතරක් තියෙනවා නේද? එහෙනම් බෑක්ස්ලයිඩ් නොවිච්ච කෙනෙක්ගේ ජීවිතේ මේ කාරණා තිබිය යුතුද නැද්ද? And for these are the four signs that you can recognize in someone who has backslidden. So what about someone who has not backslidden? කියන්න බෑ. දැන් මේ හයවෙනි වගන්තිය පටන් ගන්නේ කොහොමද? වැටි ගිය කල්හි. ඒ කියන්නේ මේවා අවිශ්වාස කරන කෙනා මොනවද වෙලා තින්නේ? යා ඇදහිල්ලේ වැටිලා. For They have this gone is- backward spiritually. This is for those who have fallen away, who have gone backwards, not forward. ආමෙන්. එහෙනම් ආලෝක වීම දෙවියන් වහන්සේ හඳුන ගැනීම, වචනේ හඳුන ගැනීම, ස්වර්ගීය දීමනාව ඔබ රස විඳිය යුතුයි. ඔබ ආලෝකී ජීවත් විය යුතුයි. ශුද්ධාත්මයන් වහන්සේ සමග ඔබට පංගුකාරකම තිබිය යුතුයි. දෙවියන් වහන්සේගේ යහපත් වචනේ පංගුකාරකම රසය ඔබ බලිය යුතුයි දිනපතාම. ඒ වගේම මතු පැමිණෙන කාලවල රසය ඔබ දිනපතා අත්විඳිය යුතුයි. So for you who are not backslided, you shall be enlightened. You shall taste the heavenly gift. You shall become a partaker of the Holy Spirit, and you shall taste the good word of God and the powers of the age to come. And this is daily. වැටිලා ගිය අය ගැන මම දේශනා කරන්නේ නැහැ. ඔයගොල්ලෝ කියවල බලන්න හයවෙනි වගන්තිය. And I won't be preaching about those who have fallen away, but it is written in verse 6. I will not waste time on that. Amen. Right. දැන් මේ මම කතා කරපු මතු පැමිණෙන කාල ගැන අපි කොහොමද මේ බලයවල් අපේ ජීවිතයට අයිති කරගන්නේ? So how do we make ours the powers of the age to come? ආමෙන්. දෙවියන් වහන්සේගේ බලය ආබ්‍රහම් අත්වෙන්ද නේද? Didn't Abraham taste the powers of God? ආමෙන්. මේ ආබ්‍රහම්ගේ වංශය අද අපි වෙලා හිතා ගන්න බැරි ආශිර්වාද දෙවියන් වහන්සේ අපිට නිදහස් කළ අවසానයි. And now we have become the seed of Abraham, and God has released blessings that we can't even imagine. කොහොමද මේ මතු පැමිණෙන බලවල් අපි අපේ ජීවිතේ මතකද ආබ්‍රහම්ගේ ආශිර්වාදය මේ ලෝකේ කාරණාවලට සම්බන්ධයි. For we have seen that the blessing of Abraham is about the things of the world. ආමෙන්. එතකොට කොහොමද මේ මතු පැමිණෙන කාලවල බලය අපි channel කරන්නේ? අපි කොහොමද අපේ ප්‍රශ්නයට යොමු කරන්නේ? So how do we channel these powers of the age to come Amen. to the problems that we face? රැකියාව කරන තැනට ප්‍රශ්නයක්. නමුත් මම දන්නවා දැන් දේව වචනය තුල මතු පැමිණෙන කාලය කා තුලද තියෙන්නේ? මා තුල තියෙන. ඇයි? මා තුල සිටින තැනන් වහන්සේ බලවන්තයි. Greater is he that's in me than he that's in the world. ආමෙන්. අපි කොහොමද මේ බලය දැන් අපේ ප්‍රශ්නයට අයිති කරගන්නේ? ප්‍රශ්නයට නිදහස් කරන්නේ? So now you're facing a problem in your workplace. How do you use these the powers of the age to come
to solve your problem. පවුලේ ප්‍රශ්නයක්, දරුවන් තුල ප්‍රශ්නයක්, විවාහයේ ප්‍රශ්නයක්, ආර්ථිකයේ ප්‍රශ්නයක්. හැබැයි මම දන්නවා මතු පැමිණෙන කාලවල බලය මාහට උරුමයි. Or you're facing a problem with your family or with your children or in your marriage or in your business, but you know that the powers of the age to come are in you. කොහොමද මේ ප්‍රශ්නයට මේ බලය අපි යොමු කරන්නේ? So how do we channel these powers to our problem? කී දෙනෙක් කැමතිද දැනගන්න? How many of you would like to know? ආමෙන්. ආමෙන්. බයිබලෙන් එක පුද්ගලයෙක් මම අරගන්නම්. I'll take one character from the Bible. ආමෙන්. අපි යන් යාකෝබ් පොතේ පස්වෙනි පරිච්ඡේදයට. Let us go to the book of James chapter 5. ආමෙන්. යාකෝබ් පොතේ පස්වෙනි පරිච්ඡේදේ අපි 17 වෙනි වගන්තිය කියවන්න යනවා. We are going to read from the book of James chapter 5 verse 17. එලිදරව් පොතේ ඉඳන් පස්සට එන්න. එලියා 17 වෙනි වගන්තිය අප සමාන ගති ඇති මිනිසෙක්ව සිටිය නොමුත් කියලා කියනවා. Elijah was a man with a nature like ours. ආමෙන්. ඔයගොල්ලෝ දැක් පේනවද? Do you එලියා know? කවුරු වගේ කෙනෙක් කියලාද කියන්නේ? එලියා කියන්නේ දේව දූතයෙක් නෙමෙයි. Elijah was not an angel. බලන්න. Elijah was a man with a nature like us. එහෙනම් අපි වගේම සිතුවිලි තියෙන, හැඟීම් තියෙන, KFC කන්න කැමති, Netflix බලන්න කැමති මිනිස්සෙක් කවුද? එලියා. For Elijah was a man like us. He had thoughts, he had feelings, he liked to eat KFC, he liked to watch Netflix. ආමෙන්. සමයකදී සංග්ලාස් ගන්නත් කැමති ඇති. He even liked to wear sunglasses in the summer. Hey, Elijah was a man with a nature like us. අපහා සමාන ගති ඇති මිනිස්සෙක් විදිහලා තියෙනවා. දැන් කී දෙනෙක් එකඟද මේ කාරණාවට? So how many of you agree to this? එහෙනම් එලියටත් ප්‍රශ්න ජීවිතේ තියෙන්න ඇද්ද නැද්ද? Then didn't Elijah too have problems in his ඔන්න එලියා ප්‍රශ්නයක් විදිය එක්ක ගනුදෙනු කරන විදිය අපිට දකින්න තියෙන බයිබලේ. And here we see how Elijah dealt with his problems. එලියා අපසමාන ගති ඇති මිනිසෙක්ව සිටියේ නමුත් වැසි නොවසින පිණිස ඔහු උනන්දු කමින් යාඥා කළේය. එවිට 3 අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේය. Elijah was a man with a nature like ours, and he prayed earnestly that it would not rain, and it did not rain on the land for 3 years and 6 months. ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද කූඹියෙක් වගේ ඉන්න අපි එළිය අපි වගේනේ මෙච්චර විශාල අහසක කඩන් වැටෙන වර්ෂාව නවත්තන්න අර මතු පැමිණෙන කාලවල බලය කොහොම යොමු කරන්නේ නැද්ද? So now think for a moment, Elijah, an ant compared to the sky, he was able to stop the rain from the clouds. Amen. Using the powers of the age to come. දේව අනිත් එක තමයි දෙවියන් වහන්සේව කන්වින්ස් කරන්න හැම තිස්සෙම බයිබලයේ වර්ෂාව කියන්නේ ආශිර්වාදයක්. For in the Bible, usually rain represents blessings. God may these people are wicked. I ask you to stop the rain in the name of Jesus. In the name of Jesus කියන්නේ නැතුව එලියා කාලේ ජීසස් හිටියේ නැහනේ. ආමෙන්. ආමෙන්. එහෙනම් අපි එලියා කොහොමද කියන්නේ? බයිබලයේ කියන ඔහු උනන්දුවෙන් යාඥා කළා කියලා. So how was Elijah able to convince God to stop the rain? It says that he prayed earnestly. ආමෙන්. කොහොමද එලියා යාඥා කරා කියන්නේ? How did Elijah pray? උනන්දුවෙන්. එහෙනම් මේ වැසි නවත්තන්න ප්‍රධානම හේතුව වෙන්නේ නැත්තේ මොකද්ද? So what do you think was the main reason to stop the rain? දැන් මේ මතු පැමිණෙන කාලයවල රස බලන්න එය අපේ ජීවිතයට අයිති කරගන්න එහෙනම් ප්‍රධානම රහස මොකද්ද? So what's the secret for us to taste the powers of the age to come? මොකද්ද? අපේ යාඥාව. It is our prayer. Amen. Until the power is released on the situation. ඒ අපේ තියෙන ප්‍රශ්නයට දේව බලය නිදහස් වෙන තුරු අපි යාඥාව නවත්වන්නේ නැහැ. අපේ දරුවන්ගේ ප්‍රශ්න නිදහස් වෙන තුරු අපි යාඥාව නවත්වන්නේ නැහැ. Until the solution is released to our family's problem, to our children's problem, we won't stop praying. අපේ දෙමව්පියන් නිදහස් වෙන තුරු අපි යාඥාව නවත්වන්නේ නැහැ. Until our parents are saved, we won't stop praying. ආමෙන්. අපි මොකද්ද කරන්නේ මේ? මත්තු පැමිණවල තියෙන කාලවල වල බල අපේ ජීවිතේ රයිති කළා අපිට අවශ්‍ය තැන් වලට අපි නිදහස් කරනවා. දේව හස්තය තුළ ක්‍රියාත්මක වෙයි. So what are we doing? We are channeling the powers of the age to come to the problems that we are facing. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Glory be to God.
අපි බලමු පොඩ්ඩක් 16 වෙනි වගන්තියට යන්න. Let us go to verse 16 for a moment. දැන් අපි බලමු එලියා කොහොමද යාඥා කරේ කියලා. හොඳේ. So let us see how Elijah was praying. Confess your trespasses to one another and pray for one another. හොඳේ බයිබලයේ කියනවා එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියා දී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ඒක පොඩ්ඩක් අපි අමතක කරමු. ආමෙන්. අද මේක දේශනාවට සම්බන්ධ දෙවෙනි කැලල. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්න ලව්ව කරන කඩගෙන මහත් දේ ඉෂ්ට වේ. The effective, fervent prayer of a righteous man avails much. පොඩක් ස්ක්‍රීන් එක දිහා බලන්න ඉංග්‍රීසියෙන් මම කැමති එකේ රෙන්ඩරින් එකට. The effective කියන්නේ අපි යාඥා කරද්දි මොනවා හරි වෙන්නම ඕනේ. Effective. Fervent prayer of a righteous man. දැන් අපි ඔකේ පොඩ්ඩක් තේරුම බලන්න. William, please give me the amplified version. You're going to have a big revelation today. Right. Confess ඒ කැලල මම මතක කරනවා මොහොතකට හොඳේ. Right. Full stop එකෙන් පස්සේ තුන්වෙනි හතරවෙනි වගන්තිය උඩ. හොඳේ. The earnest කියන්නේ මොකද්ද? Your prayer has to be heartfelt. එය හදවතින් පැමිණිය යුතුයි. ඊළඟට continued. ප්‍රශ්නෙට විසඳුම එනතුරු you don't stop praying. තාත්තා නිදහස් වෙනතුරු යාඥාව නවත්තන්නේ නැහැ. දරුවන්ගේ ප්‍රශ්න නිදහස් වෙනතුරු යාඥාව නවත්තන්නේ නැහැ. මල්ලි නිදහස් වෙනතුරු යාඥාව නවත්තන්නේ නැහැ. යක්ෂයාට දිනුම දීලා ඉන්නේ නැහැ. Continued. හැබැයි මේක බොරුවට කරන දෙයක් නෙමෙයි. Heartfelt. කී දෙනෙක්ට මතකද හන්නා ප්‍රේ කරපු හැටි? හන්නා දේව මාලිගාවට ගිහලා දරුවෙක් කියලා යාඥා කරනවා. සැමුවෙල්ගේ අම්මා මතකද? ඒක සාමුවෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය. එලියා දැකලා කියන එලි කියන පූජකයා මේ දවාලේ මේ ස්ත්‍රිය බීලාද කොහෙද කියලා. එලි කියනවා මම බීලා නෙමෙයි ස්වාමීනි. මගේ හදවතේ දුක ස්වාමීන් වහන්සේට මම වගුරවන්නේ කියලා. Your prayer has to be heartfelt. And continued prayer of a righteous man. කවුද අද ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ තුල? ඔබයි මමයි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය. Amen. Continued prayer of a righteous man makes tremendous power. මේ tremendous power කියන්නේ මොකක්ද දන්නවද? ඔබ කී දෙනෙක් දැකලා තියෙනවද ලංකාවේ පුෂ් සයිකල් වල ඩයිනමෝ එක? දැකලා තියෙනවද? ඩයිනමෝ එක දන්නව නේද? ටයර් එකේ ගෑවෙද්දි රෑට එහෙම එළිය වැඩිපුර වුණා අපි ටික හයියෙන් පාගනවා. එතකොට හයියෙන් කරගෙදි එළිය ගොඩක් එනවා. ඔබ යාඥාව තුල පොර බදන විට ඔබගේ ජීවිතයේ power එක dynamite power, dunamis power, tremendous power will be released. The powers of the age to come will be released in your prayer closet. Amen. Amen කියන්නකෝ. Hallelujah. Prayer of a righteous man makes tremendous power available, dynamic in its working. මේ අපි යාඥා කරන දේවල් හුළඟට යන්නේ නැහැ. අපි යාඥා කරන කාර්යයට ඒ බලය නිදහස් වෙනවා. But your prayer has to be continued, heartfelt, effective, fervent. You don't give up. Until my father bows down, until my business picks up, until my children gets good grades, I don't stop praying. Until my boss stops troubling me, I don't stop praying. And you're going to experience the powers of the age in your life. Hallelujah. Hallelujah. Amen. So that's how we reign. අපි ගහගෙන නෙමෙයි, එකට එක කියලා නෙමෙයි, බැලලා නෙමෙයි. We deal with the things in the secret place. When your boss gives you trouble in the workplace, what do we do? And you go to the secret place. Father, in the name of Jesus, remember that man. Amen. Return evil with no evil. Amen. හෙට ඊළඟ දවසේ ගිහිලා hey, I brought a coffee for you. Here's a coffee. I don't want. Father, I have obeyed your word. He's still evil for me. Amen. You are going to see the power of God. Try කරලා බලන්න. Amen.
Teachers have lost their jobs. I don't want to go into details. CEOs have been fired. Prayer of a righteous man makes tremendous power available. Elijah was able to shut the heavens. What more you, who are the righteousness of God in Christ Jesus? Amen. එහෙනම් මිනිස්සු ඔබට ප්‍රශ්න ගෙනෙද්දි මිනිස්සු ඔබට අවලාද කියද්දි සැලෙන්න එපා, බය වෙන්න එපා, කනස්සලු වෙන්න එපා. Go into your prayer closet. You have the powers of the age to come. You have the greater one living inside of you. Hallelujah. Amen. අපි පරාජය දරුවන් නෙමෙයි, ඇදහිල්ලේ දරුවන්. එහෙනම් අපි දැකීමෙන් නෙමෙයි ගමන් කරන්නේ, අපි ඇදහිල්ලෙන් ගමන් කරන්නේ. We are the children of faith. Amen. Hallelujah. Say it. We are the children of faith. We are the children of faith. Amen. So we walk by faith, not by sight. Amen. ඒක නිසා මිනිසුන්ට එකට එක කියන්න යන්න එපා. හිත්‍රි දෙවන්න යන්න එපා. පලි ගන්න යන්න එපා. සමාව දෙන්න. Give it to God. He is the righteous judge. So do not go and talk back to others. Do not go and take your revenge, but let God deal with it. Amen. That's it. Let's stand up. You are the seed of the Abraham. The blessing of Abraham belongs to you. Hallelujah. Thank you, Lord Jesus. Amen. See, I told you I'm going to finish in 15 minutes. Amen. Hallelujah. Okay, let's all rise up. Let's say welcome the choir back again. And thank you, Lord Jesus. So those who are watching online, I really pray that you are blessed by this message. Amen. අපි විශ්වාස කරනවා අන්තර්ජාලයෙන් අපහ එකතු වෙලා ඉන්න සියලුම සහෝදර සහෝදරයන් ඔබ මේවා පණිවිඩය තුලින් ආශිර්වාද ලබන්න ඇති කියා. Amen. And I believe that all those who are joining us through the live stream were blessed by this message. Hallelujah. ස්තුති වේවා. Brother Neil, let us thank God for the text, for the message. Okay, Sister Chandima, let's thank God for the message. Let's pray and give him glory and honor. Amen. ප්‍රශංසා වේවා අති උසස් වූ ස්වාමීන් වහන්සේට Amen. මහිම වේවා. Hallelujah. මගේ ස්වාමිනිය ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේ අපට දුන්නා වේ පණිවිඩයට. ස්වාමිනිය සැඟවී තිබුණු පණිවිඩය ඔබ වහන්සේ අපට හෙළිදරව් කළා. ස්වාමිනිය ඔබ වහන්සේගේ දරුවන් වූ අපට ඔබ වහන්සේගේ ආශිර්වාද කොතරම්ද කියලා ඔබට පෙන්වා දුන්න නිසා ස්තුතියි Amen. ස්වාමිනී. ඔබ වහන්සේ සියල්ල තුල අපට යන්නට ඔබ වහන්සේගේ මාර්ගය තුල ඔබ වහන්සේ තුල ජීවත් වන්නට මගේ ස්වාමිනී. ඔබ අපට ශක්තිය දුන්න නිසා ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ අප සියලු දෙනාම මේ සභාවේ ඉන්න අප සියලු දෙනාම අන්තර්ජාලයෙන් අද දවසේ ඔබ වහන්සේගේ පණිවිඩය ඇසූ සියලු දෙනාවත් ඔබ වහන්සේ ආබ්‍රහම්ගේ ආශිර්වාද තුලින් ඔබ වහන්සේ අප ආශිර්වාද කරන නිසා ස්තුතියි ස්වාමිනී. සියලු තුල ඇදහිල්ලෙන් ලබා ගන්නට ඔබ වහන්සේ තුල ඉන්න ඔබ වහන්සේ අපට දුන්නා වේ මඟ පෙන්වීමට මගේ ජේසු අපට ස්තුතියි. ඔබ කුරුසපත් උනේ අපට මේ සියල්ල ලබා දෙන්නේ මගේ ස්වාමිනී. ඔබ වහන්සේ සියලු තුල මා පාපයෙන් නිදහස් කළා, මා පාශාපයෙන් නිදහස් කළා. Hallelujah. ආබ්‍රහම්ගේ ආශිර්වාද වලින් ආශිර්වාද කළා. ඔබට Amen. ස්තුතියි මගේ ජේසු. ඔබට ස්තුතියි මගේ ස්වාමිනී. ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. මේ සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ගෞරව වේවා ජේසුස් ස්වාමී. වහන්සේගේ නාමයෙන්. ස්තුති වේවා. Hallelujah. To God be the glory, great things he has done. So lovely the world that he gave us his son, who yielded his life an atonement for sin, and opened the life gate that all may go in. Praise the Lord, praise the Lord, let the earth hear his voice. Praise the Lord, praise the Lord, let the people rejoice. Oh, come to the Father through Jesus the Son, and give him the glory. Let us all sing, praise the Lord together, hallelujah. Praise the Lord, praise the Lord, let the earth hear his voice. Praise the Lord, praise the Lord, let the people rejoice. Oh, come to the Father through Jesus the Son, and give him the glory. These things
So lift our hands. Praise the Lord, praise the Lord. Let the earth hear his voice. Praise the Lord, praise the Lord. Let the people rejoice. Oh, come to the Father through Jesus the Son and give him the glory. Great things he has done. Praise the Lord, praise the Lord. Let the earth hear his voice. Praise the Lord, praise the Lord. Let the people rejoice. Oh, come to the Father through Jesus the Son and give him the glory. Great. Shout out loud, praise the Lord. Come on, church. Praise the Lord, praise the Lord. Let the earth hear his voice. Praise the Lord. Come on, church. Let the people rejoice. Oh, come to the Father through Jesus the Son and give him the glory. Great things. One more time, final time. Praise the Lord. Praise the Lord, praise the Lord. Let the earth hear his voice. Praise the Lord, praise the Lord. Let the people rejoice. Oh, come to the Father through Jesus the Son and give him the glory. Great things he has done. Hallelujah. Let's clap our hands to Jesus. Hallelujah. Praise the Lord for great things he has done. Praise the Lord for the blessing of Abraham. Hallelujah. Say, Heavenly Father, I thank you for you have released, for you have given me the blessing of Abraham in your Son. Say, Jesus, you are the Lord of my life. Therefore, I thank you. I am the seed of Abraham. The blessing of Abraham now belongs to me. Every spirit of poverty, of lack, every curse of poverty, of lack that's fighting my life, I reject in Jesus' name. I bind in Jesus' name. Say, I'm blessed. Say, I'm highly favored in Jesus' mighty name. Thank God. Hallelujah. Open your mouth and thank him. You are blessed. You are highly favored. You have been redeemed. The Bible says, let the redeemed of the Lord say so. You are the redeemed of the Lord. You are the seed of Abraham. Jesus died on the cross that the blessing of Abraham might come upon you. You are going to walk in the blessing of Abraham. You are going to inherit this world. You're going to shine in this world. You are going to be the head and not the tail. In the mighty name of Jesus Christ. Father, we thank you, Lord. In the name of Jesus. Hallelujah. People of God, let's take 30 seconds and let us ask God to bless who have joined us from the internet. Let's ask God, Father, remember your people. Those who are expecting healing, may God touch you. Those who are expecting miracles, remember God has not changed. He's the same yesterday, today and forever. And if he healed 2,000 years ago, same Jesus will heal you today. If he blessed Abraham thousands of years ago, he has not changed. He will bless you today. He will enlarge your territories. Pray, church. Pray for your brothers. It doesn't matter whether you have seen them or not. They are our brothers and sisters in Christ. Father, bless your people. Father, enlarge their territories, we pray. Father, remember your children. We declare and pronounce the blessing of Abraham upon them. In the mighty name of Jesus Christ. Father, heal those who are sick, we pray, Lord. In the mighty name of Jesus. Thank you, Lord. I rebuke witchcraft powers. I rebuke every curse, every spell, every jinx over your life. In the name of Jesus and by his blood. I break every hand of the enemy. I break every curse that's operating in your life. In Jesus' name, be free. In Jesus' name, be healed. Thank you, Lord. Father, we love you, Lord. Thank you. Hallelujah. සෙනෙහවන්ත සහෝදර සහෝදරියනි ඔබට ස්තුතියි අපහා සමග මේ පැමිණිලාවක් රැඳී සිටියට
මම විශ්වාස කරනවා මේ පණිවිඩය දෙවියන් වහන්සේ ඔබගේ දැස් විවෘත කළ බව. ඔබ සිටින ස්ථානයේ ඔබ නැගිටින්න. ඔබ රජකම් කරන්න. ස්වාමී වූ දෙවියන් වහන්සේ ඔබට පක්ෂව සිටිනවා. ස්වාමීන් වූ බලවන්ත දෙවියන් වහන්සේ ඔබ තුල සිටිනවාද? හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට පක්ෂ නම් කිසි කෙනෙකුට, කිසි පුද්ගලයෙකුට, කිසි ආයතනයකට, කිසි යක්ෂයෙකුට ඔබට විරුද්ධ වන්නට බෑ. ඔබ ආබ්‍රහාම්ගේ වංශයයි. ස්තුතියි ස්වාමී. ඔබගේ දරුවන් ආශිර්වාද කළම. ඉතින් නැවතත් වතාවක් මෙපතුම දේව මෙහෙයකින් සජීවීව ලැබෙන ඉරුදිනත් ඔබ හා සමග මුණ ගැහෙන තුරු ඔබ සැමට දෙවියන් වහන්සේ බලවන්ත ලෙස ආශිර්වාද කරනසේක. Amen. Let's clap our hands to God. Hallelujah.